සියලු දෙනාට සුබ උදෑසනක්. අපි අදත් වෙනදා වගේම සමාජ විද්‍යාවේ 2015 ඒ කියන්නේ සමාජ විද්‍යාත්මක න්‍යාය පාඩමට අදාළ තවත් එක මාතෘකාවක් පිළිබඳ සාකච්ඡා කරමු. අද අපි කතා කරන්නේ මැක්ස් වෙබර් සමාජ විද්‍යාවේ සංවර්ධනයට කරපු දායකත්වයේ කුමක්ද කියලා හඳුනගන්න එක. මැක්ස් වෙබර් සමාජ විද්‍යාවේ න්‍යාය සංවර්ධනය කිරීම සඳහා, ඒ කියන්නේ සමාජ විද්‍යාව පෝෂණය කිරීම සඳහා මුල් කාලීන සම්භාව්‍ය සමාජ විද්‍යාඥයින් අතර ඊටාම වැදගත් චින්තකයෙක් හැටියට තමයි අපි සලකන්නේ. එතකොට මේ මැක්ස් වෙබර් ඒ වකට සමාජ විද්‍යාවේ දියුණුව සඳහා එක් කරන ලද මතවාදීමය දායකත්වය. ඒක ඔගස් කොම්ට් ඉදිරිපත් කරපු එකට වඩා, එහෙම නැත්නම් එමිල් ඩර්කයිම් ඉදිරිපත් කරපු අදහසටත් වඩා, කාල් මාක්ස් ඉදිරිපත් කරපු අදහසටත් වඩා වෙනස්ම ආරක් ගත්ත මතවාදී විග්‍රහයක් තමයි අපිට මැක්ස් වෙබර් කියන චින්තකයාගෙන් හම්බ වෙන්නේ. එතකොට මැක්ස් වෙබර් ඉදිරිපත් කරපු සමාජයේ මානව හැසිරීම පිළිබඳව කරපු අදහස් ඊට පස්සේ කාලයේදී ඔහුගේ අනුගාමිකයන් විසින් සාකච්ඡාවට භාජනය කරා. ඒ නිසා අපි කියනවා මැක්ස් වෙබර් අදහස් කරපු දේවල් චින්තනමය දායකත්වය ඇතුළත් ඒ ගුරුකුලය වෙබේරියානු සමාජ විද්‍යාව කියලා. දැන් ඔබ දන්නවා කාල් මාක්ස්ගේ ආරම්භයත් එක්ක මාක්ස් වාදයේ පිළිබඳ අපි සාකච්ඡා කරා. ඒ වගේම අපි මැක්ස් වෙබර් පිළිබඳ කතා කරනකොට වෙබේරියානු සමාජ විද්‍යාවක් පිළිබඳ අදහසක් පිළිබඳවත් සාකච්ඡා කරනවා. ඒ නිසා මෙතනදී මතක තියාගන්න ප්‍රශ්නේ විවිධාකාරයෙන් අහන්න පුළුවන්. ඒ කියන්නේ මැක්ස් වෙබර් සමාජ විද්‍යාවේ න්‍යායට දක්වපු දායකත්වය විස්තර කරන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් මැක්ස් වෙබර් ඉදිරිපත් කරපු න්‍යාය සහ සංකල්ප කීපයක් දීලා ඒ ටික විස්තර කරන්න කියලා ප්‍රශ්න අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙබේරියානු සමාජ විද්‍යාව සමාජ විද්‍යාත්මක න්‍යාය ඇතුලේ තිබෙන ප්‍රධාන න්‍යායක් වශයෙන් කොහොමද සලකන්න පුළුවන් කියලා අහන්නත් පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ වෙබේරියානු සමාජ විද්‍යාව කියලා කියන්නේ මැක්ස් වෙබර් සමාජ විද්‍යාවට හඳුන්වලා දීපු ඒ විද්‍යාත්මක ඥානය කියලා. එතකොට ඔයගලන්ට මේ ස්ලයිඩ් එකේ මම පින්තූර වගේක් දාලා තියෙනවා. අපි ගිය අවුරුද්දේ මැක්ස් වෙබර් කතා කරපු එක සංකල්පයක් පිළිබඳ විතරක් සාකච්ඡා කරා, මූලික සංකල්ප යටතේ. මතකද ඒක? ඒ තමයි නිල බලවාදය. නිල බලවාදය තාර්කික ලෝකේ තියෙන්න ඕන පරමාදර්ශී ක්‍රමය විදියට අපි සංකල්පයක් ලෙස අරගෙන කතා කරා. ඊට පස්සේ අපිට සමාජ ස්ථරායනය කියන සංකල්පය විග්‍රහ කරන්න ගියපු වෙලාවෙත් මැක්ස් වෙබර් සමාජ ස්ථරායනය ගැන කතා කරපු දේ අපිට හම්බ වුණා. ආර්ථිකය මත පමණක් නොවේ සමාජ බලය සහ ගරුත්වය මත පදනම් වුණු සමාජ ස්ථරායනිකුත් අපිට හඳුනා ගන්න පුළුවන් කියලා මැක්ස් වෙබර් කිව්වා. ඒ නිසා අපිට ගිය අවුරුද්දෙත් මැක්ස් වෙබර් මුණ ගැහිලා තියෙනවා. උගේ න්‍යායාත්මක සංකල්පමය දැනුම අපි කතා කරන්න ගියාම. ඉතා පෘතුල දැනුමක් තිබුණු විද්‍යාඥයෙක් හැටියට තමයි සමාජ විද්‍යාව ඇතුලේ අපි මැක්ස් වෙබර් හඳුනාගන්නේ. සම්භාව්‍ය සමාජ විද්‍යාඥයෙක් හැටියට. එතකොට මේ පාඩම ඉගෙනගෙන ඉවර වෙනකොට ඕගොල්ලෝ දැනගෙන තියෙන්න ඕන ප්‍රධාන කරුණු කීපයක් තමයි මේ ඉගෙනුම් ඵලය විදියට අපි හඳුනාගෙන තියෙන්නේ. පළවෙනිම ඉගෙනුම් ඵලය තමයි ඕගොල්ලෝ දැනගන්න ඕනේ මැක්ස් වෙබර් අපිට ඉදිරිපත් කරපු චින්තනය කුමක්ද කියලා. මැක්ස් වෙබර්ගේ සමාජ විද්‍යාත්මක දැනුම කුමක්ද? අපේ විෂය පෝෂණය කිරීම සඳහා ඔහු එක් කරපු න්‍යාය සහ සංකල්ප මොනවද කියලා මුලින්ම දැනගත යුතුයි. දෙවැනි එක තමයි අපි මේ සියලුම සංකල්ප සහ න්‍යායන් අධ්‍යයනය කරනු ලබන්නේම මානව පරිසරයේ තිබෙන ස්වභාවය හඳුනා ගැනීම සඳහා. මේ මානව ජීවිතය
මිනිසුන්ගේ හැසිරීම මේ මිනිසුන්ගේ හැසිරීම කණ්ඩායම් වල ස්වභාවය මේවා තේරුම් ගැනීම සඳහා අපි මේ න්‍යාය සහ සංකල්ප භාවිතා කරනු ලබන. එතකොට පැහැදිලි ඔගොල්ලෝ න්‍යාය සහ සංකල්ප හඳුනාගෙන විතරක් මදි. ඒක කොහොමද මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීම සඳහා යොදාගන්නේ කියන එක පිළිබඳවත් අපි සාකච්ඡා කරන්න ඕනේ. ඊළඟට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මැක්ස් වෙබර් ඉදිරිපත් කරපු චින්තනයට ඊට පසුකාලීනව හෝ ඊට සමකාලීන විද්වතුන් විසින් විචාරකයන් විසින් එල්ල කරපු විවේචන මොනවද කියලා. දැන් සමාජ විද්‍යාත්මක න්‍යාය පිළිබඳ අපි පළවෙනි පාඩමේදීම දැනගත්තා. න්‍යාය සදාකාලික නැහැ. අලුතෙන් නව ඥාන සම්භාරයක් සොයා ගැනීමේ ක්‍රියාවලිය ඇතුලේ එකම කාරණාව පිළිබඳ විවිධ අදහස් එන්න පුළුවන්. ඒ වගේ වෙබර් ඉදිරිපත් කරපු න්‍යායන් පිළිබඳවත් එහෙම විවේචන, සාකච්ඡා, එකට තව දේවල් එකතු කිරීම ආදිය සිද්ධ වුණ බව අපිට දකින්න පුළුවන්. මැක්ස් වෙබර් 1864යි 1920යි කියන කාලේ තමයි ජීවත් වුනේ. ඒතර ඔයගලන්ට පේනවා සමාජ විද්‍යාව ආරම්භ කරපු යුගයේ තමයි මේ විද්‍යාඥයාගේ දායකත්වය අපිට ලැබුණේ. ඒතර මැක්ස් වෙබර් ජර්මන් ජාතිකයෙක්. සමාජීය විද්‍යාවන්ගේ ක්‍රමවේදය පිළිබඳ තමයි ඔහු මූලික වශයෙන්ම සාකච්ඡා කරේ. මැක්ස් වෙබර් කාන්ට්ගේ අධ්‍යයනයන් මුලින්ම හැදෑරුවා. කාන්ට් ඉදිරිපත් කරපු මනෝමූලික සංකල්ප පිළිබඳවත් ඔහු හැදෑරුවා. ඒ හදාරලා ඒවා විවේචනයකට භාජනය කිරීමක් සිද්ධ කරා. එතකොට ප්‍රධාන වශයෙන්ම ඔහු කාන්ට් අධ්‍යයනය කරා. කාන්ට් උගන්වපු මනෝමූලික සංකල්පය අධ්‍යයනය කිරීමේ අනතුරුව තමයි සමාජීය විද්‍යාවන් හැදෑරීම සඳහා විද්‍යාත්මක ක්‍රමයක් ඕනේ. කාන්ට්ගේ ඉගැන්වීම් වලට වඩා එහාට ගියපු ඉගැන්වීම් අපිට අවශ්‍යයි කියන එක ඔහු පෙන්නවා. මේ මැක්ස් වෙබර් ඉදිරිපත් කරපු අදහස් සමුදායන් ඔහුගේ ලියකියවිලි ආශ්‍රයෙන් තමයි අපිට ඉදිරිපත් කරේ. මැක්ස් වෙබර් ඇත්තටම ඒ සමකාලීන විද්‍යාඥයන් මැක්ස් වෙබර්ගේ දැනුම හැඳින්වුවේ ඔහුට විශ්වකෝෂයක් බඳු දැනුමක් තියෙනවා කියලා. ඒ කියන්නේ හැම ක්ෂේත්‍රයක් පිළිබඳව සමාජයට අදාළ හුඟක් ක්ෂේත්‍ර ගැන ගැඹුරු අවබෝධයක් මැක්ස් වෙබර්ට තිබුණයි කියන එක. ඒ නිසා මැක්ස් වෙබර්ගේ චින්තනය දිහා බැලුවාම, දායකත්වයේ දිහා බැලුවාම ඒක හැම පරාසයකටම විහිදිලා ගිහිල්ලා තියෙනවා. විවිධ මාතෘකා ඔස්සේ සාකච්ඡා කරලා තියෙනවා මැක්ස් වෙබර් මේක. මිනිසුන්ගේ හැසිරීමට දැන් අපි උදාහරණයක් කිව්වොත් ඔහු ඉදිරිපත් කරපු න්‍යායන් ප්‍රධාන වශයෙන්ම ඔහුගේ ඉගැන්වීම තියෙන ක්‍රියා න්‍යායත් එක්කලා. ඔහු සෝෂල් ඇක්ෂන් කියන එකෙන් තමයි ඔහු පටන් ගත්තේ. ඇක්ෂන් එකක් කියන්නේ මොකක්ද? දැන් ඔබට මතක ඇති එමිල් ඩර්කයිම්ගේ ඔබ පොතපත කියවලා තියෙනවා නම් අපි තාම වීඩියෝ සෙමිනාර් එක කරේ නැතුණාට අපිට හම්බ වුණා. අපි කතා කරා භෞතික සම්මන්ත්‍රණ මාලාවේදී එමිල් ඩර්කයිම් ඉදිරිපත් කරේ සමාජ කරුණු කියන සංකල්පය. ඔහුගේ මූලික ඉගැන්වීම. හැබැයි මැක්ස් වෙබර්ගේ ඉගැන්වීම අතර ක්‍රියා න්‍යාය කියන එක තියෙනවා. ඊළඟට බලය සහ ආධිපත්‍ය පිළිබඳව ඔහු කතා කරා. සමාජයේ මිනිසුන්ගේ හැසිරීම තවත් මිනිස්සු කණ්ඩායමක් අරගෙන තියෙනවා. මේ හැසිරීම අපේ හැසිරීම තවත් මිනිස්සු කණ්ඩායමක් විසින් පාලනය කරනු ලබනවා. කොහොමද මේ බලය, මේ ආධිපත්‍ය නායකයෙකුට ලැබෙන්නේ කියලා වෙබර් සාකච්ඡා කරනවා. ඒ වගේම වෙබර්ගේ න්‍යාය ඇතුලේ නිලබලවාදය කියන එක ඊටාම වැදගත් සංකල්පයක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔහු සාර ධර්ම ගැන කතා කරා, ආගම ගැන කතා කරා, ක්‍රමවේදය ගැන කතා කරා, ස්තරායනය ගැන කතා කරා. ඒ කතා කරපුවා විවිධ කෘති ආශ්‍රයෙන් අපිට දකින්න පුළුවන් වෙනවා.
මේ මම දාලා තියෙන්නේ සමහර ඒවා කෘති සමහර ඒවා ලියකියවිලි වශයෙන් අපිට හම්බ වෙනවා. මේ කීපයක් විතරක් මීට වඩා ලියලා තියෙනවා මැක්ස් වෙබර්. Methodological essays, Protestant ethics and the spirit of the capitalism, economy and society, sociology of religion, the city. එතකොට මේ කීපයක් විතරයි ඉදිරිපත් කරේ. දැන් ඔයගලන්ට හරි පහසුවෙන් අන්තර්ජාලයට ගියාම මැක්ස් වෙබර් මොනවද ලියපු කෘති කියලා ඔයගලන්ට බලන්න පුළුවන්. දැන් ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට මැක්ස් වෙබර් ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා එයා ලියපු කෘති ටික අනිවාර්යෙන් සඳහන් වෙන්න ඕනේ. දැන් ගිය අවුරුද්දේ නම් පළවෙනි අවුරුද්දේ එතකොට අපි ලොකුවට දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දෙවැනි අවුරුද්දේ ඉඳලා අපි න්‍යාය පත්‍රයේ සිට තා ගැඹුරු අදහසක් තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට එයා ඉදිරිපත් කරපු කෘති ගැන සාකච්ඡා කිරීමෙන් පස්සේ ඔහු ඉදිරිපත් කරපු න්‍යාය සහ සංකල්ප පිළිබඳ මේ වගේ ඔයගලන්ට පුළුවන් කරුණු වශයෙන් කීපයක් ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කරලා ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ එකක් ගැන නම් ඒ ගැන ලියන්න ඕනේ. මෙහෙම හිතමුකෝ මැක්ස් වෙබර්ගෙන් සමාජ විද්‍යාත්මක න්‍යායට ඌ දායකත්වයේ හඳුන්වා දී නිලබල ක්‍රමය පිළිබඳ විග්‍රහ කරන්න කියලා කිව්වොත් මේ ගැන කෙටි හැඳින්වීමක් කරලා ඔහුගේ දායකත්වයේ ගැඹුර අධ්‍යයනය කරලා වැඩිපුර උත්තර ලියන්න ඕනේ නිලබලවාදය කියන සංකල්පයට. එහෙම නැත්නම් ප්‍රශ්නේ පොදුවේ ඇහුවොත් මැක්ස් වෙබර් ගෙන් සමාජ විද්‍යාත්මක න්‍යායට වූ දායකත්වය ඔබ කෙසේ විස්තර කරනවාද කියලා වගේ ප්‍රශ්නයක් ඇහුවොත් හරි විවෘත ප්‍රශ්නයක්. එතකොට මේ ඔක්කොම ලියන්න ඕනේ. ඒ නිසායි හොඳින් පාඩම් කරලා අර මම වෙනදා කියන්න වගේ විනාඩි 35ක් පාඩම් විනාඩි 35කට තමන් පාඩම් කරපුවා එකතු කරගන්න ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න ඕනේ කියන එක. හරි. අපි දැන් බලමු එකින් එක මේ ක්‍රියා කියන එක ඔහු අඳුනලා දුන්නේ මොන වගේ අදහසකින්ද කියලා අපි දැන් සාකච්ඡා කරලා බලමු. දැන් මේ ක්‍රියාව කියන එකට ඔහු මොකද්ද ක්‍රියාව කියන එකෙන් අපිට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. දැන් මේ ක්‍රියා න්‍යායෙන් කියන්නේ ක්‍රියාව අනිවාර්යයෙන්ම මිනිස්සුත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. ඒ කියන්නේ භෞතික දේවල් සම්බන්ධයෙන් ක්‍රියා නැහැ. හැබැයි භෞතික දේවල් සම්බන්ධ වුණොත් මිනිස්සුන්ට ඒ ක්‍රියාවන් සමාජ ක්‍රියාවන්. එහෙමයි මේක අපි අර්ථ ගන්න. මිනිස්සු අතර ඇතිවන ක්‍රියාවන් සමාජ ක්‍රියා. ඒ වගේම මිනිසුන්ගේ ජීවිතවලට භෞතික දේවලුත් අයිති වෙනවා නම් එතකොට ඒවත් එක්ක සම්බන්ධ වීම මත පුද්ගලයාගේ ක්‍රියාවට විවිධ අර්ථකථන සැපේනවා. ඒ නිසා සමාජ ක්‍රියාවක් ඔහු නිර්වචනය කරනවා එය කළ යුත්තේ එයට සම්බන්ධිත පුද්ගලයා හෝ පුද්ගලයා විසින් එම ක්‍රියාවන්ට කරනු ලබන ආත්මීය අර්ථකථනය අනුවය කියලා. ආත්මීය අර්ථකථනය අනුවය කියලා. ඒ මොකක්ද කිව්වේ? කියන්නේ මේ සමාජ ක්‍රියාවට පුද්ගලයා විසින් දෙනු ලබනවා අර්ථයක් කියන එක. පුද්ගලයා විසින් අර්ථයක් දෙනු ලබනවා. එතකොට ඒ අර්ථය නිසා තමයි සමාජ ක්‍රියාව සමාජ විද්‍යාත්මක න්‍යායට අදාළ වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන් මේක නිර්වචනයක්සේ පාඩම් කරගන්න ඕනේ. සමාජ ක්‍රියාවක් නිර්වචනය කළ යුත්තේ එයට සම්බන්ධිත පුද්ගලයා හෝ පුද්ගලයන් විසින් ඊට දෙනු ලබන ආත්මීය අර්ථකථනය අනුවයි කියන එක. ඒ නිසා සමාජ ක්‍රියාව කියලා කියන්නේ පැහැදිලිවම චර්යාවන් හා සම්බන්ධ ක්‍රියාවන් කියන එක තමයි අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ඔහු මේ පිළිබඳව සාකච්ඡා කරේ methodology of social science කියන කෘතියේ. methodology of social science කියන කෘතියෙන් තමයි ඔහු මේ පිළිබඳ සාකච්ඡා කරේ.
මේ සාකච්ඡාව ඇතුලේ ඔහු අපිට පෙන්නනවා ක්‍රියා වර්ග ප්‍රධාන වශයෙන්ම දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි ක්‍රියා කිරීමට බලපාන හේතු දෙකක් තියෙනවා. ඒ දෙක අනුව ක්‍රියා ප්‍රධාන වශයෙන්ම වර්ග දෙකකට බෙදෙනවා. මොකක්ද ඒ වර්ග දෙක? එකක් තාර්කික ක්‍රියා, එකක් අතාර්කික ක්‍රියා. ඒ කියන්නේ මිනිස්සු යම්කිසි හේතුවක් නිසා ක්‍රියාවක් කරනවා. තර්කයක් තිබෙනවා ඒකට. හොඳට පැහැදිලි එකිනෙකට සම්බන්ධ තාර්කික ක්‍රියාවක් තියෙනවා. තර්කයක් එකිනෙකට සම්බන්ධ හේතුඵල විග්‍රහයක් තිබෙනවා. ඒ වගේම අතාර්කික ක්‍රියා තිබෙනවා. හේතුවක් නැහැ. එහෙම සුවිශේෂී විද්‍යාත්මක තාර්කික හේතුවක් නැහැ. නමුත් අපි ඒ ක්‍රියා සමග බැඳිලා ඉන්නවා. ඒවට අපි කියනවා අතාර්කික ක්‍රියා කියලා. එතකොට දැන් පැහැදිලි ක්‍රියා කියලා ඔහු කතා කරනවා ක්‍රියා න්‍යායෙන් සමාජ ක්‍රියාව ගැන. සමාජ ක්‍රියාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තාර්කික ක්‍රියා, එකක් අතාර්කික ක්‍රියා. තාර්කික ක්‍රියා සහ අතාර්කික ක්‍රියා අපි පොදුවේ බැලුවම සමාජ ක්‍රියාව වර්ග හතරකට බෙදෙනවා. තාර්කික ක්‍රියා කොටස් දෙකකට බෙදෙනවා. පූර්ණ හේතුවාදී ක්‍රියා සහ සාමාන්‍ය හේතුවාදී ක්‍රියා කියලා. අතාර්කික ක්‍රියා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. භාව ක්‍රියා සහ සාම්ප්‍රදායික ක්‍රියා කියලා. එතකොට දැන් කාරණාව පැහැදිලි. වෙබ හඳුන්වපු සමාජ ක්‍රියාව ප්‍රධාන අවස්ථා හතරක් ඔස්සේ ඔහු අපිට විග්‍රහ කරනවා. ඒ විග්‍රහය අපි උදාහරණයක් සහිතව මෙහෙම බලමු. මොනවද මේ පූර්ණ හේතුවාදී ක්‍රියා? සාමාන්‍ය හේතුවාදී ක්‍රියා, භාවාත්මක එහෙම නැත්නම් හැඟුම්බර ක්‍රියා මොනවද? සාම්ප්‍රදායික ක්‍රියා මොනවද කියලා. පූර්ණ හේතුවාදී ක්‍රියා කියලා කියන්නේ තාර්කික ක්‍රියා අතර තියෙන ප්‍රධානම දේ. යම් අරමුණක් ඉටු කර ගැනීමට තම අවබෝධය මත කරනු ලබන ක්‍රියාවන් වලට අපි කියනවා පූර්ණ හේතුවාදී ක්‍රියා. කියන්නේ අපි යම් කිසි ක්‍රියාවක් කරනු ලබනවා හේතුවක් මත. යම් නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සඳහා අපි මේ ක්‍රියාව කරන්නේ. දැන් ඇයි අපි මේ වීඩියෝ සම්මන්ත්‍රණයක් පවත්වන්නේ? මේක සමාජ ක්‍රියාවක්. මේක මොන සමාජ ක්‍රියාවක්ද? පූර්ණ හේතුවාදී සමාජ ක්‍රියාවක්. හේතුවක් තියෙනවා. ඔගලන්ගේ විෂය පෝෂණය කිරීම සඳහා ඊට අත්වලක් සැපයීම සඳහා තමයි දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යයන කේන්ද්‍රය විසින් මේ සම්මන්ත්‍රණ මාලාව හරිගස්සලා තියෙනවා. එතකොට ඔබ සහ මම හම්බ වෙන්නේ මේ කියන හේතුව මත. එතකොට මේවා පූර්ණ හේතුවාදී ක්‍රියා. යම් නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සඳහා යොදාගත හැකි විකල්ප මාර්ග අතුරින් ඊටාම උචිත මාර්ගය තමයි මේ පූර්ණ හේතුවාදී ක්‍රියා. මීට වඩා වෙනස් ක්‍රියාවක් තියෙන්න පුළුවන් ඔයගලන්ට ඉගෙන ගන්න ලැබෙන. නේද? ඒතර මේ සමාජ ක්‍රියාව අපි හඳුනාගන්නේ දේශකයා සතු දැනුම විද්‍යාර්ථයාට ලබා දෙන්න පුළුවන් හොඳම ක්‍රමයක් හැටියට. හොඳම ක්‍රියාව හැටියට තමයි අපි මේක තෝරගෙන තියෙන්නේ. ඒ නිසා මේ අපි කරන වැඩේ පූර්ණ හේතුවාදී ක්‍රියාවක්. මෙතන මේ උදාහරණයක් දාලා තියෙනවා සාම්ප්‍රදායික උදාහරණයක්. ඉංජිනේරුවෙක් කොහොමද පාලමක් හදන්නේ? එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් කොහොමද ගෙයක් හදන්නේ? ඒක හොඳම විදියට හේතු සහ ඵලය පිළිබඳ සොයා බලා තමයි මේක කරන්නේ. ඊළඟට සාමාන්‍ය හේතුවාදී ක්‍රියා. පවතින ඇගයුම් සමුදායකට අනුව වඩාත් යෝග්‍ය හැසිරීම් රටාව පුද්ගලයා විසින් තෝරා ගන්නවා. මේක සාමාන්‍ය හේතුවාදී ක්‍රියාවක්. ඒ කියන්නේ පවතින ඇගයුම් සමුදායට අනුව වඩාත් යෝග්‍ය දේ. දැන් මේකේ තියෙන උදාහරණය අපි කතා කරොත්
යම් කිසි සොල්දාදුවෙක් යුද්ධයකට ගියාම ඔහු යුද්ධයට යන්නේ ඔහුගේ සතුරා සමග. සතුරා. එතකොට සොල්දාදුවා හඳුනා ගන්නවා තමන්ගේ සතුරා කවුද කියලා. එතකොට සතුරා සමග මුහුණට මුහුණ හම්බ වෙලා යුද කිරීමට ඔහුට සිද්ධ වෙනවා. එතකොට සොල්දාදුවෝ යුද කිරීමෙන් ජයග්‍රහණ පමණක් නෙමෙයි ලබන්නේ. යුද කිරීමෙන් පරාජයන් අත්විඳිනවා. මිය යාමට ලක් වෙනවා. ඒ නිසා යම් අවස්ථාවක් අනතුරු සහගත අවස්ථාවක් පේනවා නම් සොල්දාදුවා පරාජයට ලක් වෙනවා වගේ පේනවා නම් ඔහුට තේරුම් ගන්න පුළුවන් නම් ඔහු හිතනවා සතුරා අතින් මිය යාමට වඩා සියතින් මිය යාම උතුම් කියලා හිතලා ඔහු සියදිවි නසා ගන්නවා. එතකොට ඒකත් හේතුවක් තමයි. අතිශය තාර්කික නැහැ. සාමාන්‍ය හේතුවාදී ක්‍රියාවක්. ඒකත් හේතුවක් නිසා තමයි සිද්ධ වෙන්නේ. නිසා ඒ වගේ දේවල් අපේ ජීවිතේ ගොඩක් තියෙනවා. දැන් අපි ගුරුවරුන්ට සලකනවා. සමහර වෙලාවට අපි කියමු ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර ඇතිවන ක්‍රියාවන් වලදී එහි තාර්කික බව කෙසේ වෙතත් ගුරුගෝල සම්බන්ධතාවයේ මත තීන්දුව වෙච්ච සමාජ ක්‍රියාවන් අපි අතර ගොඩක් තියෙනවා. සාමාන්‍ය හේතුවාදී ක්‍රියා පවතින ඇගයුම් සම්ප්‍රදායට අනුව දැන් අපිට හොඳටම තියෙන අත්දැකීමක් තමයි අපි දැන් වීඩියෝ සෙමිනාර් එකට එහෙම ගියාන් පස්සේ අපි අහනවා තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් අහන්න මොනවද ඔයගලන්ට තේරුන්නේ නැත්තේ කියලා අපි අහනවා. නමුත් ළමයි උත්තර දෙන්නේ නැහැ. ළමයි අපේ පෙරලා ප්‍රශ්නයක් අහන්නේ නැහැ. ඊළඟට අපි උගන්වන දේ පිළිබඳව ප්‍රශ්න කරන්නේ නැහැ. ඇයි? කල්පනා කරලා බලන්න ඒක සාමාන්‍ය හේතුවාදී ක්‍රියාවක්ද කියලා. ඊළඟට අපි කතා කරනවා භාවාත්මක ක්‍රියා ගැන. හැඟීම් වලට සහ ආවේගයන් මුල් කරගනිමින් කරන ක්‍රියා. ඒ කියන්නේ ආවේග හැඟීම් අපි ළඟ තිබෙනවා. අපිට දුක හිතෙනවා, බඩගිනි හැදෙනවා, වේදනාව දැනෙනවා. ඊළඟට සමහර දේවල් එපා වෙනවා. මනසත් එක්ක එකතු වෙලා කරන චිත්ත වේගත් එක්ක එකතු වෙලා කරන ක්‍රියාවන්. එතකොට ඒ ක්‍රියාවන් නිසා ඒ ක්‍රියාවන් පිළිබඳව අපි භාවාත්මක ක්‍රියා කියලා කියනවා. ඒව සමහර වෙලාවට ප්‍රේරණ සමගත් බැඳිලා තියෙනවා. ප්‍රේරණ කුසගින්න, පිපාසය, ඒ වගේම නිନ୍ଦ, වේදනාව, ලිංගික කටයුතු මේ ප්‍රේරණ සමගත් මේ භාවාත්මක සිතුවිලියන ඒවා මේ ක්‍රියායන ඒවා තියෙනවා. නිසා ඒවා එහෙම වෙනම තේරුම් ගන්න ඕනේ. දැන් අපි අඬනවා, දොඩනවා, වැළපෙනවා, කෙඳිරි ගානවා නේද? hina වෙනවා, ඔරවනවා, ගොරවනවා නේද? ඉතින් මේවා ඇත්තටම භාවාත්මක ක්‍රියාවන්. හතරවෙනි එක සාම්ප්‍රදායික ක්‍රියා. දිගු කලක සිට පැවතෙන ක්‍රියා. මේවා සාම්ප්‍රදායිකයි. කලින් පරම්පරාවෙන් මේ පරම්පරාවට ලැබිලා තියෙන සාම්ප්‍රදායික ක්‍රියා. දිගු කලක සිට පැවතෙන ක්‍රියා. සිරිත් විරිත් සාර ධර්ම මත තිබෙන ඒවා. අපි දන්නවා අපිට ජාතික උත්සව තියෙනවා. ඒ ජාතික උත්සව අපි ගත්තාම වෙසක් උත්සවේ, පොසොන් උත්සවේ, නාත්තල ඒ වගේම මේ මුස්ලිම් ජාතිකයන්ගේ තිබෙන උත්සව, දෙමළ ජාතිකයන්ගේ තිබෙන උත්සව නේද? මේ උත්සව අවස්ථාවන් අපි කරන්නේ පුරුද්දට. සම්ප්‍රදායට තමයි අපි මේවා කරන්නේ. නවසඳ බැලීම කරනවා අපි. නේ? ඒවා අපි තර්කානුකූලව හොයන්නේ. දැන් අපි දන්නවනේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට යනවලු. සූර්යයා යනවාද එහෙම කොහෙවත්? දැන් අපි යනවාද? ඒත් අපි ඒකේ තර්කය හොයන්න යන්නේ නැහැ. සම්ප්‍රදාය විසින් සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට යනවා. අපි යන්නේ ඒක සැමරීම සඳහා අලුත් අවුරුද්ද සමරනවා කියලා කියනවා. විද්‍යාත්මක සත්‍ය නැති වුණත් සම්ප්‍රදාය මගින් පිළි අරගෙන තියෙන නිසා අපි ඒ බඳු ක්‍රියා සිද්ධ කරනවා. ඔන්න ඕක තමයි වෙබර් කතා කරපු ඔහුගේ සංකල්ප අතර තියෙන පළවෙනිම සංකල්පය. ඊළඟට සමාජයේ අඛණ්ඩව තාර්කීකරණය
කරා ගමන් ගන්නවා කියලා ඔහුගේ අධ්‍යයනය වලින් කිව්වා. ඒ සමාජ වෙනස් වීම ඔහු අධ්‍යයනය කරේ ප්‍රධාන එළඹුම් දෙකක් ඇසුරේ. සමාජ විද්‍යාත්මක හේතුඵල සම්බන්ධතාවය ගැන ඔහු කතා කරා. ඒ වගේම ඉතිහාසය ඇතුලේ ඓතිහාසික හේතුඵල සම්බන්ධතාවයක් ගැන ඔහු කතා කරා. ඇත්තටම මේ ක්‍රියා න්‍යාය බිහිකරන්න මූලික උනේ මෙන්න මේ කියන ප්‍රධාන එළඹුම් දෙක කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. ඔන්න එතකොට අපි දැන් කතා කරනවා වෙබර් කතා කරපු දෙවනි සංකල්පය ගැන. ඔහු කතා කරා බලය සහ ආධිපත්‍ය පිළිබඳ. ප්‍රධානම සංකල්පයක්. සමාජය ආරම්භ වෙච්ච මුල් කාලේ ඉඳලම මේ අත්පත් කර ගැනීම, Tamanට අයිති කර ගැනීම පිළිබඳ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබුණා. අත්පත් කර ගැනීමේ උවමනාවක් තිබුණා. බලය සහ ආධිපත්‍ය කියන එක. අපි හැම කාලෙම කාගේ හරි බලයකට යටත් වෙනවා. ගෙදරදී අපි අම්මගේ තාත්තගේ බලයට යටත් වෙනවා නේ. ඉස්කෝලේට ආපුවම ඉස්කෝලේ විදුහල්පති ගුරුතුමියගේ බලයට යටත් වෙනවා. එතකොට මේ ආධිපත්‍ය කියන්නේ මොකද්ද? බලය කියන්නේ මොකද්ද? බලය යුක්ති සහගත වෙන්නේ ආධිපත්‍යයකට ආවහම. යුක්ති සහගත බලපෑමක් කරන්න පුළුවන් වෙනවා ආධිපත්‍යය ආවා. ඒ නිසා පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට තවත් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ගේ හැසිරීම පාලනය කරන්න තිබෙන බලයට අපි කියනවා ආධිපත්‍ය කියලා. ඒක යුක්ති සහගත බලයක් කියන එක. එතකොට මේ බලය පිළිබඳ කරනු ලබන සාකච්ඡාවේදී ඔහු කියනවා මේ බලය සමාජයේ එක් ප්‍රබල සාධකයක් නිසා පමණක් ඇති වෙනව නෙමෙයි. ඒ කියන්නේ දැන් කාල් මාක්ස් කිව්ව බලය ඇති වෙන්නේ ආර්ථික සාධකයක් එක්කලා කියලා. නමුත් ඔහු කියනවා නෑ ආර්ථික සාධකයේ විතරක් නෙමෙයි. සමාජ ගරුත්වය බලය ඇති වෙන්න හේතු වෙනවා. ආර්ථික සාධක බලය සහ ගරුත්වය මේ කියන තුනම එකතු වෙලා තමයි කෙනෙක්ගේ හැසිරීම පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ. දැන් බලය කිව්වහම ඒකට තව වෙන අර්ථකථන ආවත් බලපෑම කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. කතාවෙන් බලපෑම කරන්න පුළුවන්. ක්‍රියාවෙන් බලපෑම් කණ්ඩායම් ඇති කර ගන්න පුළුවන්. සල්ලි වේදම් කරලා බලපෑම් කණ්ඩායම් ඇති කරන්න පුළුවන්. බුද්ධි මට්ටම නිසා බලපෑම් කණ්ඩායම් ඇති කර ගන්න පුළුවන්. බලය කියන එක විවිධ ආකාරයෙන් යොදා ගන්න පුළුවන්. ඒ කාරණා පිළිබඳ සලකලා ඔහු කියනවා ආධිපත්‍ය මේ සමාජ ඉතිහාසයේ ඇතුලේ ප්‍රධාන ආකාර තුනකට අපිට හඳුනා ගන්න පුළුවන් කියලා. ප්‍රධාන ආකාර තුනකට අපිට බලය පිළිබඳ හඳුනා ගන්න පුළුවන් කියලා. එතකොට මේ ආධිපත්‍යය ප්‍රධානම එක තමයි සාම්ප්‍රදායික ආධිපත්‍යය. දෙවැනි එක අනුහාසාත්මක ආධිපත්‍යය. තුන්වෙනි එක නීතිමය ආධිපත්‍යය. දැන් සාම්ප්‍රදායික ආධිපත්‍යයේ තිබුණේ පැරණි සරල සමාජවල. නමුත් අද වෙනකොටත් සමහර රටවල් වල මේ සාම්ප්‍රදායික ආධිපත්‍යය තිබෙනවා. ඊළඟට අපිට කියන්න බෑ මේ කියන අනුපිළිවෙලටමයි මේ ආධිපත්‍ය රටාවන් විහිදෙන්නේ කියලා. ඒ කියන්නේ සාම්ප්‍රදායික ආධිපත්‍යයේ තිබිලා ටික කාලයක් ගිහිල්ලා අනුහාසාත්මක ආධිපත්‍ය ඇති වෙලා ඊට පස්සේ නීතිමය ආධිපත්‍යයට එනවයි කියන එකම නෙමෙයි. ඕනෑම කාලයක අනුහාසාත්මක ආධිපත්‍ය එන්න පුළුවන්. නීතිමය ආධිපත්‍යයක් තියෙන අවස්ථාවක වුණත් අනුහාසාත්මක නායකයෙක් බිහි වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ විදිහ පෙළ ගැස්මකට ගියොතින් අපිට මුලින්ම සාම්ප්‍රදායික ආධිපත්‍ය කියන එක හම්බ වෙනවා. ඒ කියන්නේ මිනිස්සුගේ ජීවිත සාම්ප්‍රදායික ක්‍රමයක් මත පාලනය කරනවා කියන එක. සරලවම කිව්වොත් මේ රාජාණ්ඩු මේ රජවරු සිටුවරු මිනිසුන්ව පාලනය කරපු ක්‍රමය කියන එක. මිනිසුන්ගේ ඇගයුම් ආකල්ප
මේවා සාම්ප්‍රදායිකව ඇවිල්ලා ඒවට ආධිපත්‍යයක් මුසු කරනවා අපි දැකලා තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපේ සමාජයේ අපි දැක්කා ඉන්දියාවේ රජවරු රාජාණ්ඩු ක්‍රම තිබුණා. ඊළඟට අපි දැනටමත් දන්නවා එංගලන්තේ රජවරු ඉන්නවා. රැජින මහ රැජින ඉන්නවා. ඊළඟට තායිලන්තේ රජ පරම්පරාවක් ඉන්නවා. ජපානයේ රජ පරම්පරාවක් ඉන්නවා. මේ සාම්ප්‍රදායික ආධිපත්‍යය. මේ ඒගොල්ලන්ගේ බලය ගමන් කරන ක්‍රමය. කොහොමද රාජ ආණ්ඩු සහ රජවරුන්ගේ බලය යන්නේ? බලය යන්නේ තාත්තාගෙන් පුතාට. ලොකු පුතාට. එයා නැත්තම් ඊළඟ එක්කෙනාට. රජතුමාගෙන් එයාගේ දරුවට මේ ආධිපත්‍යය යන්නේ. එතකොට අපි දන්නා එංගලන්තේ මහා රැජිනියක් ඉන්නේ කාන්තාවක්. ඒ තාත්තගෙන් තමයි ඒ දුවට ඒක ලැබුණේ. දැන් ඊළඟට මහා රැජිනියගේ පුතාට යන්නේ බලය. චාල්ස් කුමාරයාට. චාල්ස් කුමාරයාගේ ඇවෑමෙන් තමයි ඊළඟ එක්කෙනාට යන්නේ. ඒ නිසා මේක මේ පරම්පරාව ඇතුලේ තමයි මේ බලය අනුප්‍රාප්තිකය තෝරා ගන්නු ලබන්නේ. ඒතර බලය තිබෙන්නේ පුද්ගලයා ළඟ. ඒ බලය පෙන්වීම සඳහා විවිධ සංකේත භාවිතා කරනු ලබනවා. ඒ කියන්නේ ඔටුන්න, සිංහාසනය, රජමාලිගය, ඒ වගේ ඒවා. ඒ ආධිපත්‍ය සාම්ප්‍රදායික ආධිපත්‍ය පෙන්වනු ලබන දේවල්. එතකොට රජතුමාට ඕන අය තමයි තමන්ගේ නිලධාරීන් ලෙස පත් කරගනු ලබන්නේ. තමන්ගේ නිලධාරීන් වෙන්නේ රජතුමාගේ අවට ඉන්න අය. සුදුසුකම් නෙමෙයි. සුදුසුකම තමයි රජතුමාගේ අවට සිටීම. ඉතින් රජතුමාට සේවයක් කෙරුවම ගම් නින්ද ගම් පිටින් තෑගි දෙනවා. ඒක තමයි සාම්ප්‍රදායික ආධිපත්‍යයේ ස්වභාවය. ඕක සෑහෙන කාලයක් පැවතුණා. සහ තාමත් පැවතෙනවා. ඒතකොට වෙබර් කියනවා ඊළඟ යුගයක් අපිට හම්බ වෙන්නේ නීතිමය ආධිපත්‍ය තමයි. සාම්ප්‍රදායික ආධිපත්‍ය නෙමෙයි නම් බලය ලැබෙන ක්‍රමය නීතිමය ආධිපත්‍ය. හැබැයි අනුහාසාත්මක ආධිපත්‍ය කියලා කියන්නේ යම් කිසි ක්‍රමයකට එය සාම්ප්‍රදායික ආධිපත්‍ය වෙන්නත් පුළුවන්, නීතිමය ආධිපත්‍ය වෙන්නත් පුළුවන්. මේ ආධිපත්‍ය දෙක සමාජයේ ප්‍රතික්ෂේප කරනවා නම් ඒ පැවතෙන ක්‍රමය ප්‍රතික්ෂේප වෙනවා නම් ඒ පැවතෙන ක්‍රමයෙන් රටේ පුරවැසියට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැත්තම් ඒ ආණ්ඩු කරන මිනිස්සු පමණක්ම නම් මේවා භුක්ති විඳින්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට පේනවා නම් මේ සමාජය ගමන් කරන විදිය වැරදි. මේකෙන් මේ රටේ පුරවැසියා අපහසුතාවයටපත් වෙනවා. පුරවැසියාගේ ජීවිතේ ගුණාත්මක භාවය නැතු යනවා මේ පාලන ක්‍රමයේ තිබුණොත් කිව්වම ඒ පාලනයේ තිබෙන අරාජික බව නිසා ඒ සමාජයේ ඇතුළෙන්ම මේ ක්‍රමය හොඳ නැහැ කියලා ඊට එරෙහි මිනිස් කණ්ඩායමක් ඇති වෙනවා. එතන නායකයෙක් ඉන්නවා. අන්න එයාට තමයි අපි කියන්නේ අනුහාසාත්මක නායකයා කියලා. එයා සාම්ප්‍රදායික වෙන නායකයෙක් නෙමෙයි. එයා නීතියෙන් එන නායකයෙකුත් නෙවෙයි. ඒ කියන්නේ මේ සමාජයේ තිබෙන පීඩනය උහුල ගන්න බැරි වුණාම ඊට එරෙහිව සමාජයේ වෙනස් අදහස් තිබෙන ගතිගුණ තිබෙන දක්ෂ පුද්ගලයෙක් ඉදිරිපත් වෙනවා මේගොල්ලන්ගේ විමුක්තිය වෙනුවෙන්. දැන් එතකොට අනුහාසාත්මක නායකත්වය අපි දෙකකට දෙවිදියකට දකිනවා. ආගමික අනුහස තියෙන නායකයොත් ඉන්නවා. ඒ වගේම දේශපාලනමය අනුහස තියෙන නායකයොත් ඉන්නවා. දැන් ආගමික අනුහස තියෙන නායකයෝ ආගමික දර්ශනය වැඩිපුරම ප්‍රචලිත වුණේ දඹදිව ඉන්දියාව ආශ්‍රය කරගෙන. ඔබ දන්නවා විවිධ අනුහස සහිත නායකයෝ හිටිය ආගමික නායකයෝ ඉන්දියාවේ. නේද?
ෂට් ශාස්ත්‍රවරු හිටියා, ජෛන ආගමේ නායකයෝ හිටියා, බුදුන් වහන්සේ හිටියා. ඊට පස්සේ කාල වෙනකොට අපි දන්නවා ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා. ඊළඟට දලයි ලාමා වගේ අය දැන් ඉන්නවා. එතකොට මේ අනුහස සහිත නායකයෝ. ඒගොල්ලෝ යම්කිසි ක්‍රමයක් අපිට කියලා දෙනවා මේ ජීවිතය මේ විදිහට ගෙවන්න බෑ කියලා. නමුත් අපි මෙතනදී බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය ජීවිතයේ ඇතුළේ දේශපාලන අනුහස සහිත නායකයෝ ඉන්නවා. සමාජයේ හදිසි බිඳ වැටීම් වලට කඩාගෙන වැටුනම මේ සමාජයේ බේර ගන්න ඕන කියලා නායකයෝ වෙනවා. මේ කැරිස්මැටික් ලීඩර්ස්ලා කීප දෙනෙක්ගේ පින්තූර මම මෙතන දාලා තියෙනවා. මහත්මා ගාන්ධි කැරිස්මැටික් ලීඩර් කෙනෙක්. අනුහස සහිත නායකයෙක්. අනුහස සහිත නායකයෙක්. මේ මම දාලා තියෙනවා චේ ගුවෙරා අනුහස සහිත නායකයෙක්. එතකොට මිනිස්සු බලාපොරොත්තු වෙනවා මේ අනුහස සහිත නායකයා આવොත් අපිට අපේ සමාජයේ යහපත් ආකාරයකට වෙනස් කරගන්න පුළුවන් කියලා. එහෙම නායකයෝ බිහි වෙන සමාජයේ ඒකත් කාලයක් පවතගෙන යනවා. ඒකත් කාලයක් පැවතගෙන යනවා. හැමදාම මේ අනුහස සහිත නායකයා ජීවත් වෙලා ඉන්නේ නැහැ. අනුහස සහිත නායකයා මැරෙනවා. අනුහස සහිත නායකයා ලෙඩ වෙනවා. අනුහස සහිත නායකයා එයාගේ නායකත්වයේ තව කෙනෙකුට බාර දීලා යනවා. එතකොට ඒ බාර දීපු නායකයා ඒක පිළිපැදීම පිළිබඳ ඇති වෙන ප්‍රශ්න හෝ අනුහස සහිත නායකයාගේ මිය යාම වැනි ප්‍රශ්න නිසා අනුහස සිඳී යනවා. අපි කියන එකට අන්වාහීකරණය කියලා. ඒ කියන්නේ සමාජයේ සාම්ප්‍රදායික විදියට හෝ තාර්කික විදියට පැවතීගෙන යනවා. ඒ පවතින ක්‍රමයෙන් මිනිසුන්ට අසාධාරණයක් වෙනවා නම් ඊට එරෙහිව නායකයෙක් නැගී සිටලා පාලනයක් ලබා ගන්න. පාලනය ලබාගෙන ඒ සමාජයේ යම්කිසි ආකාරයකට ගොඩනගාගෙන යනවා. ගොඩනගාගෙන ගියාට පස්සේ අපි හිතමු අනුහස සහිත නායකයා මැරුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? තවදුරටත් ඒ නායකත්වයේ තිබෙනවද? නැති වෙනවද? නැති වෙනවා නම් නැතිවීමට හේතු කීපයක් වෙබර් කියනවා. මොනවද ඒ හේතු? අනුහස උරුමය මගින් වෙනත් අයෙකුට ගලාගෙන යනවා. අනුහසේ ස්වභාවය අනුව අනුහස වෙන එක්කෙනෙකුට යනවා. අනුහස සංකේතවත් වූ ලාංඡනය පිළිබඳ ගරුත්වය සිඳිලා යනවා. කියන්නේ අනුහස සහිත ලාංඡනය කියන්නේ අපි හිතමුකෝ බුද්ධ ආගමේ ගත්තොත් මේ ධර්ම චක්‍රය, කතෝලික අයගේ කුරුසය, ඊළඟට ඒ වගේ ඒ අනුහස සහිත ලාංඡනයේ ගරුත්වය බිඳිලා යනවා. බුදු පිළිමවල අවශ්‍යතාවයක් නැතු වෙනවා. දැන් අපි දැකලා තියෙනවා මේ ඊයේ පෙරේදත් මම දැක්ක පින්තූර වගේක් මේ බුදු පිළිමයක් උඩ මේ ගෑනු ළමෙක් නැගලා ෆොටෝ එකක් ගන්නවා. එතකොට අනුහස සහිත අනුහස සංකේතවත් වූ ලාංඡනයේ පිළිබඳ ගරුත්වය සිඳී යනවා. ඊළඟට අපි දැකලා තිබුණා පහුගිය කාලේ මේ බුදුහාමුදුරුවන්ගේ පින්තූරේ දාලා රෙදි print කරලා තිබුණා. එතකොට අර ගරුත්වයේ සිඳිලා ගියාම ඒ අනුහස බිඳිලා යනවායි කියලා. එතකොට දේශපාලන ලෝකෙත් එහෙම තමයි. අනුහස සහිත නායකයාගේ මරණය සිදු වෙනවා. අනුහස සහිත නායකයා මැරුණම ඒ නායකත්වයක් නැතුව යනවා. ජීවත්ව සිටි නායකයා විසින් කතිකා කොට අනුහස පවරුන් ලැබූ පුද්ගලයා ගැන මිනිසුන්ට විශ්වාසයක් නැතුව යනවා. එතකොට අනුහස ඉවර වෙනවා. ඊළඟට ඔහු කියනවා සමාජයේ තියෙනවා තවත් ආධිපත්‍ය ක්‍රමයක්. මොකක්ද ඒ? නීතිමය ආධිපත්‍ය කියලා. ප්‍රගතිය කරා ගමන් ගන්නා ඕනෑම සමාජයක් තාර්කික වෙනවා කියලා තමයි වෙබර් කියන්නේ. තාර්කික ලෝකයේ මිනිසුන්ගේ හැසිරීම පාලනය කරන්න තියෙන නීතිය. එහෙනම් නීතිය මගින් යම් කිසි තැනක් පාලනය වෙනවා නම් තාර්කිකත්වයේ මත යමක් පාලනය වෙනවා නම් ඔව් හඳුනලා දෙනවා ඒ පාලනය කරන ක්‍රමය තමයි නිල බල ක්‍රමය කියලා. එහෙනම් නිල බල ක්‍රමයේ ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? අන්න එතන නීතිමය ආධිපත්‍යයක් තියෙනවා. මෙතන මම විශේෂ ලක්ෂණ කීපයක් අර මෙතන විග්‍රහ කරන්න ඕන නිසා දාලා තියෙනවා මොකද්ද මේ නිල බල ක්‍රමය කියන එක. නමුත් අපි පස්සේ වෙබර් හඳුන්වලා දීපු ප්‍රධාන සංකල්පයක් ලෙස අපි ඒක සාකච්ඡා කරනු ලබනවා. නිල බල ක්‍රමය
ක්‍රියාත්මක වෙනවා නූතන නීතිමය ආධිපත්‍යය තියෙන තැනක. ඒකෙදී අපි බලන්නේ හේතුඵල සම්බන්ධතාවය. මොනවද නීතිමය ලෝකයේ තියෙන මේ නිලබල ක්‍රමයේ සහිත සමාජයක තිබෙන ලක්ෂණ? පරිපාලනමය කාර්ය මණ්ඩලය කෙසේ ක්‍රියා කළ යුතුදැයි විවිධ රීතීන් ගොඩනගාගෙන ඒ මත ප්‍රබල සංවිධානාත්මක ව්‍යුහයක් ගොඩනැගිනවා. ඒ වගේම පරිපාලන කාර්ය මණ්ඩලය තුල පුද්ගලික සබඳතා කෙසේ සංවිධානය විය යුතුදැයි තීරණය වෙනවා. නීතිය ආධිපත්‍ය කරගත් පුද්ගලයන්ගේ සබඳතා නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ආර්ථික හේතුන් මුල් කරගත් සම්බන්ධතා තමයි මේකේ තියෙන්නේ. වෙබර් කතා කරපු දේවල් ඇතුලේ අපිට හම්බ වෙනවා. ඔහු කතා කරා සාර ධර්ම පිළිබඳව. සාර ධර්ම පිළිබඳව ඔබ දන්නවා වැලියුස් කියන ඒවා. සාර ධර්ම. අගනාකම් කියලාත් කියනවා. එතකොට මේ සාර ධර්ම සමාජයේ තියෙනවා. ඔහු අර තාර්කික ක්‍රියාවක් ගැන කතා කරනවා වගේම ඔහු සාම්ප්‍රදායික හැඟුම්බර ක්‍රියා ගැනත් කතා කරා. මිනිසු කියලා කිව්වම තර්කයේම අනුව ජීවත් වෙන අය නෙමෙයි. තර්කයේම අනුව ජීවත් වෙන්නේ නැහැ මිනිස්සු. මිනිස්සු හැඟීම් සහගත අය. ඒතර හැඟීම් වලට අනුවත් මිනිස්සු ජීවත් වෙනවා. සමහර වෙලාවට තර්කයේ අනුව වැරදි දේවල් හැඟීම් අනුව හරි කියලා හිතුනොත් මිනිස්සු ඒ සමාජ ක්‍රියාව කරනවා. ඒ නිසා මේ සාර ධර්ම පිළිබඳව වෙබර් කතා කරා. ඔහු කතා කරපු සාර ධර්ම විග්‍රහය ඇතුලේ ඒක කොටස් දෙකකින් තමයි සාකච්ඡා කරේ. සාර ධර්ම විනිශ්චය සහ සාර ධර්ම සමුද්දේශය කියලා. සාර ධර්ම විනිශ්චය කියලා කිව්වේ එක් සාර ධර්මයක් පෙරමුණේ තබාගෙන අනික් හැම දෙයක්ම විනිශ්චය කරනවා. යම් කිසි සාර ධර්මයක් මුල තියාගෙන ඉතුරු ඔක්කොම විනිශ්චය කරනවා. දැන් අපි කියනවා දෙමව්පියෝ බලා ගන්න අපිට අමාරුයි. ඇයි අපිට අමාරු? දැන් ඉන්න තරුණ පරම්පරාව ගත්තම ඒගොල්ලන් න්‍යෂ්ටික පවුල් හදාගෙන ඉන්නේ. අම්මයි තාත්තයි ළමයි දෙන්නයි. ඒතර ළමයි ඉස්කෝලේ යනවා අම්මයි තාත්තයි රස්සාවට යනවා. ඒතර දෙමව්පියෝ බලා ගන්න අමාරුයි. එහෙනම් එක කාරණාවක් හිතේ තියාගෙන මූලික කරගෙන ඉතුරු සියල්ල. දැන් අපි කියනවා සමාජයේ වැඩිහිටියන්ට නොසලකා හරින එක හොඳ නෑ. ඒක ශිෂ්ට සමාජයක ලක්ෂණයක් නෙමෙයි. ඊළඟට සාර ධර්ම සමුද්දේශය කියලා කියන්නේ සමාජයේ වටහා ගැනීමේදී සමාජ විද්‍යාඥ යම් නිගමන ගැනීමේදී තම ආත්මීය ඇගයුම් ඒකට එකතු කරනවා. තමා ඒ පරිශ්‍රණයෙන් ඈත් වෙලා ඉන්නේ. එයත් ඒක එක කොටසක් විදිහට ආත්මීය ඇගයුම් මත හිට සාර ධර්ම පිළිබඳ සාකච්ඡා කරනවා කියන එක. ඊට පස්සේ ප්‍රධානම සංකල්පයක් තමයි නිල බල ක්‍රමය කියලා කියන්නේ. නිල බලවාදය. කොහෙද නිල බලවාදය තියෙන්නේ? නිල බලවාදයේ තියෙන්නේ තාර්කික නීතිමය ආධිපත්‍ය තියෙන සමාජයක. මේ තාර්කික නීතිමය ආධිපත්‍ය තියෙන සමාජය පාලනය වන්නේ ලිපිගොනුවක් මගින්. මේක වෙබර් හැඳින්වුවේ පරමාදර්ශී සංකල්පයක් ලෙස. පරමාදර්ශයක්. සරල තේරුම තමයි යම් කිසි දෙයක් තිබිය යුතුයයි අදහස් කරන හොඳම විදිය. යම් කිසි දෙයක් තිබිය යුතුයයි අදහස් කරන උත්තරීතරම තත්වය මේකයි කියන එක. හොඳම ක්‍රමය කියන එක. එතකොට වෙබර් කියනවා මේ නීතිමය තාර්කික ලෝකේ මිනිසුන්ගේ හැසිරීම පාලනය කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි නිල බලවාදය කියලා. මොකද ඉස්සර සමාජයේ නම් ජනගහනය කුඩායි. එතකොට ඒ කුඩා ජනගහනයක් පාලනය කිරීම සඳහා එක නායකයෙකුට දෘශ්‍යමානව ඉඳලා කරන්න පුළුවන්. ඊළඟට සමාජයේ දියුණු වෙලා එනකොට ජනගහනය වැඩි වුණා, ජනගණත්වය වැඩි වුණා. ඒ වගේම ධනවාදී ලෝකයේ ඇතුලේ වෙළඳපොළ පුළුල් වුණා. එතකොට නායකයෝ එක්කෙනෙක් ඉඳලා ගොඩක් අය පාලනය කරන්න පටන් ගත්තා.
දැන් උදාහරණයක් කිව්වොත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා හිතන්නකෝ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලෝකේ රටවල් කීයක් පාලනය කරනවා? දැන් එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිතුමා හැම රටකටම යනවද? හම්බ වෙනවද? නැහැ. එහෙනම් ඒව පාලනය කරන යම්කිසි යාන්ත්‍රණයක් හරි ගස්සලා තියෙනවා ලෝකෙ පුරා. ඒ යාන්ත්‍රණය තමයි නිල බල ක්‍රමය. ඒකයි මේ නීතිමය ලෝකයේ මේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීම සඳහා නිල බලවාදයේ තමයි උචිතම ක්‍රමය කියලා හඳුන්වන්නේ. පුද්ගලයන් රාශියකගේ වැඩ කටයුතු ක්‍රමවත්ව ඒකාබද්ධ කරමින් විධිමත් සංවිධානවල මහා පරිමාණයේ පරිපාලන කාර්යයන් ඉටු කර ගැනීම සඳහා තමයි මේ සංවිධාන ක්‍රමය ඇති කරලා තියෙන්නේ. මේ ප්‍රධාන අරමුණ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම. ඵලදායීතාවය වර්ධනය කිරීම. එතකොට ඕගොල්ලන් මේ වගේ ප්‍රශ්නයකට උත්තරේ ලියන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කරුණු පිළිබඳව වෙන වෙනම විස්තර ඉදිරිපත් කරන්න ඕනේ. වෙන වෙනම විස්තර කරන්න ඕනේ. මේ කරුණු 6 විතරක් දාලා නිල බල ක්‍රමයේ මූලික ලක්ෂණ මෙන්න මේවා කියලා විතරක් තියන්න බෑ. මේවා එකින් එක විස්තර කරන්න. දැන් මම මෙතන නිල බල ක්‍රමයේ මූලික ලක්ෂණ 6 දාලා තියෙනවා. ශ්‍රම විභජනය, නිලතල දූරාවලිය, නීති රෙගුලාසි, අපෞද්ගලික බව, ශිල්පීය සුදුසුකම, ඉහළ කාර්යක්ෂමතාව. මේ එකින් එක ඔයගොල්ලෝ විස්තර කරන්න ඕනේ. ඇයි ශ්‍රම විභජනයක් ආවේ අපිට? ඇයි අපි වැඩ බෙදාගෙන කරන්නේ? වැඩ බෙදාගෙන කිරීමේ ප්‍රතිඵලය මොකද්ද? කාලය ඉතුරු වෙනවා, වැඩියෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම විශේෂ ප්‍රාවුණ්‍ය ඇති වෙනවා. එහෙනම් නිල බලවාදයේ තියෙන සමාජයේ විශේෂායනය කියන එක හරි වැදගත් වෙනවා. විශේෂීකරණය වැඩි වෙනකොට ඒකටම දක්ෂයෝ බිහි වෙනවා. වැඩියෙන් ඒ දක්ෂකම නිසා ප්‍රතිඵල වැඩි වෙනවා. දැන් හැමදාම උගන්වනකොට ගොඩක් දේවල් එක ගැන අධ්‍යයනය කරලා කරන්න පුළුවන්. හැමදාම සපත්තු මහනකොට ඒ සපත්තු මහන වේගය වැඩි වෙනවා. විවිධ ක්‍රම වලට මහන්න පුළුවන් කියලා ඉගෙන ගන්නවා. හැමදාම ක්‍රිකට් ගහනකොට ඒකේ තාක්ෂණික දේවල් අහු වෙනවා ඉගෙන ගන්නවා. හොඳින් ක්‍රිකට් ගහන්න පුළුවන් වෙනවා. ඒ වගේ. ඒක හොඳයි ඵලදායීතාවය ඉහළ යනවා. හැබැයි මිනිස්සු විදියට හැමදාම එකම දේ කරනකොට යාගේ තෘප්තිය පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඒ නිසා ශ්‍රම විභජනය කියන්නේ ඔන්න ඔය වගේ එකක්. නිලතල දූරාවලිය. මේ නිල බල ක්‍රමය ඇතුලේ මිනිසුන්ගේ තනතුරු ඉහළ සිට පහළට දූරාවලී ක්‍රමයකට තමයි පේන්නේ. උඩම ඉන්න අය නායකයෝ, මැද ඉන්න අය කළමනාකරුවෝ, යට ඉන්න අය සේවකයෝ වැඩ කරන අය. යම්කිසි දූරාවලියක් තියෙනවා ආයතනයක. එතකොට තීන්දුව තීරණ ගැනීම ඉහළ සිට පහළට එනවා. තීන්දුව තීරණ ක්‍රියාත්මක කිරීම පහළ සිට ඉහළට එනවා. හැම වෙලාවෙම ඉහළ පුද්ගලයා පහළ පුද්ගලයා අතර සම්බන්ධතාවයක් තිබෙනවා. හැමතිස්සෙම පහළ ඉන්න එක්කෙනා ඉහළ තනතුර වෙනුවෙන් වග කියනවා. උත්තර බඳින්න ඕනේ. මොකක් හරි වැරද්දක් වුණොත් පහළ සිටින අය ඉහළට උත්තර බඳින්න ඕනේ. ඒකයි මේ නිසා මේක උනේ. ඒ නිසා මේක චේන් එකක් වගේ සම්බන්ධතාවය එකකට එකක් පැටලෙවිලා තියෙන්නේ. ඒ නිසා තමයි ඉහළ ඵලදායීතාවයක් ලබා ගන්න පුළුවන්. ඊළඟ එක නීති රෙගුලාසි. නීති රෙගුලාසි. බඳවා ගැනීම වලදී ආයතනයේට බඳවා ගන්න යනකොට නීති රෙගුලාසි තියෙනවා. නීති රීති තියෙනවා. මොන වගේ දේවල් නිසාද බඳවා ගැනීමක් සිද්ධ කරන්නේ?
කොච්චර කාලයකටද මොනවද තියෙන පහසුකම් දැන් ඔයගොල්ලෝ දන්නවා අපි ආයතනයක වැඩ කරනකොට අපිට තියෙන නීති රෙගුලාසි පද්ධතියේ තියෙන පොතට අපි මොකද්ද කියන්නේ ආයතනික සංග්‍රහය ඕකේ තියෙනවා ඔක්කොම දේවල් අපිට අපි වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන හැටි නීතිය අපිට පිළිහිට වෙන හැටි අපේ රැකියාවේ තිබෙන ආරක්ෂිත බව සියල්ල ඒ පොතේ තියෙනවා එහෙනම් මේ නිලබලවාදය කියන එකේ වචනාර්ථය ගත්තම ඒක සම්බන්ධ වෙන්නේ ලිපිගොනු තියෙන කබඩ් එකක් වගේ. එහෙම නැත්නම් ලියන මේසයක් කියන අර්ථය. ලියනවා මේ ලිඛිත දේවල් මත පදනම්ව තමයි නිලබලවාදය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මෙවැනි ආයතනයක මේ නිලබල ක්‍රමයේ ක්‍රියාත්මක වන ආයතනයේ තියෙන්නේ අපෞද්ගලික සම්බන්ධතා. ඔයගොල්ලෝ බලන්නකො එකම ආයතනයක නෑදෑයෝ වැඩ කරන්නේ නෑනේ. ඉන්නවනේ අය වෙන තැනකට මාරු කරනවා. ඒ කියන්නේ නැත්තම් ඒගොල්ලෝගේ පෞද්ගලික සම්බන්ධතා මත ඵලදායීතාවය අඩු වෙන්න පුළුවන්. ඒකයි ප්‍රශ්නේ. ඵලදායීතාවය කාර්යක්ෂමතාවය තමයි අපි මේකේ සලකන්නේ. ඒ නිසා අපෞද්ගලික බව බලනවා. දැන් හිතන්නකො ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩ කරනකොට යම් කිසි කෙනෙක් තමන්ගේ වැඩක් කරගන්න එනකොට උදේම එන්න ඕනේ. ඒ මොන හරි ඉල්ලුම්පත් ඉදිරිපත් කරන්න ඕනේ. ලියකියලි ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට රජයේ සේවකයෝ හැටියට අපි ඔක්කොමලා බැඳිලා ඉන්නවා මේ අපෞද්ගලික බව කාටවත් සුවිශේෂී උදව්වක් හෝ සුවිශේෂී පරිගැනීමක් සිද්ධ කරන්න බෑ මේ නිල බල ක්‍රමය ඇතුලේ. ඊළඟට නිල බල ක්‍රමයෙන් මගින් පාලනය වන ආයතනයක බඳවා ගැනීම උසස් වීම ඒ සියල්ල සිද්ධ කරනු ලබන්නේ ශිල්පීය සුදුසුකම මත සහතික මත මේ ඔක්කොම ටික එකතු වුණාම අපි බලාපොරොත්තු වෙන්නේ ඉහළ කාර්යක්ෂමතාවයක්. එතකොට ඔයගලන්ට පුළුවන් නිලබල ක්‍රමය ගැන විස්තර කරනකොට මැක්ස් වෙබර්ගේ දායකත්වය ගැන කතා කරද්දී මේ ආකාරයට රූප සටහන් ඇඳගෙන විස්තර කරමින් ඒ අදහස අපිට ඉදිරිපත් කරන්න. නිලබල ක්‍රමයේ වාසි අවාසිත් තියෙනවා වාසිත් තියෙනවා. වාසි වැඩි නිසා තමයි අපි කියන්නේ මේ ක්‍රමේ පාවිච්චි කරන්න ඕනේ කියලා. රැකියාවේ සුරක්ෂිත බව, කාර්යක්ෂමතාවය, සංසක්ත වැඩ කණ්ඩායම්, කළමනාකරන ආධිපත්‍යයේ ભેදය, සේවය ඇගීම, ඒකීයත්වය, විධිමත් බව, විශේෂඥයන් බිහිවීම වගේ දේවල් අපිට වාසි හැටියට සලකන්න පුළුවන්. ඊළඟට මැක්ස් වෙබර් ඉදිරිපත් කරපු ප්‍රධානම ලක්ෂණයක් තමයි චින්තන ධාරාවක් තමයි සමාජ ස්තරායනය ගැන ඔහු කතා කරපු දේ. සමාජ ස්තරායනය සමාජයේ බෙදිලා තියෙනවා. සමාජයේ ස්තර කීපයකට බෙදිලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ සමාජයේ ස්තර ඉන්නවනේ. ගොඩාක් සල්ලි හොයන අය ඉන්නවා. මධ්‍යස්ථව සල්ලි හොයන අය ඉන්නවා. දුප්පත් මිනිස්සු ඉන්නවා. සල්ලි නැතත් සමාජ කරුත්වයේ තියන අය ඉන්නවා. එන ස්තරයක් තියෙනවා. ස්ත්‍රී භූමිතිරු බව, ස්ත්‍රී පුරුෂ බව අනුව සමාජයේ ස්තරායනයක් තියෙනවා. දැන් අපේ වගේ සමාජයක පුරුෂ මූලික සමාජයක පුරුෂයාට වැඩි තැනක් තිබෙනවා. ඒ කියන්නේ කාන්තාව හිංසනයට ලක් වෙන්නේ. ඒක බටහිර ලෝකයේ දියුණු සමාජවල නැහැ. සමායිතිවාසිකම් තියෙන්නේ. වයස අනුව ස්තරායනයක් තියෙනවා. ජනවාර්ගිකත්වය අනුව ස්තරායනයක් තියෙනවා. රැකියාවන් අනුව, කුලය අනුව, පන්ති අනුව සමාජයේ කණ්ඩායම් බෙදිලා ඉන්නවා. කොටස් වෙලා ඉන්නවා. ඒක ගැන ඔහු අදහස් ඉදිරිපත් කරමින් කියනවා සමාජ ස්තරායනයට බලපාන ප්‍රධාන කරුණු තුන විදියට මේ ආර්ථික සහ සමාජ තත්ත්වයන් සමාජ සාධක බලය බෙදිලා තියෙන හැටි ගරුත්වය මේ ඔක්කොම බලපාන. ඒ නිසා ආර්ථික සම්පත් විදියට අපි සලකන ධනය, ඉඩම්, ගොඩනැගිලි වගේම නායකත්වය, ප්‍රභූත්වය, ගරුත්වය වගේ දේවල් සමාජ ස්තරායනයේදී බලපෑම් කරනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා
සමාජයක අපේ වගේ සමාජයක මේ අපේ සාම්ප්‍රදායික මේ සිංහල ගැමි සමාජයේ ගුරුවරයාට හොඳ සමාජ ගරුත්වයක් තිබෙනවා. දැන් සමහර වෙලාවට ගුරුවරයාට ලොකු වැටුපක් නැහැ. ආර්ථිකයෙන් ශක්තිමත් නැහැ. හොඳ ව්‍යාපාරිකයෙක් තරම් සල්ලි නැහැ. යාන වාහන නැහැ. නමුත් ඔහු සමාජ ස්තරායනේ උඩින්ම ඉන්නවා. නේ ඒකට බලපාන තියෙන හේතු සමාජය ඇතුළේ අපිට අඳුර ගන්න පුළුවන්. සාම්ප්‍රදායික සමාජයේ කුලය කියන එක ප්‍රබල ස්තරායන සාධකයක් ලෙස තිබුණා. ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඔහු කියනවා සමාජය තුල ආර්ථික සාධක සමාජ ගරුත්වය සහ බලය මත සමාජයේ ස්තර බෙදිලා තිබෙනවා. ඔහුට අනුව සමාජය ඇතුලේ පන්ති 4ක් තියෙනවා. දීපල හිමි ඉහළ පන්තිය, දීපල හිමි සුදු කරපටිකරුවන්, සුළුධනේශ්වර පන්තිය, කම්කරු කොටස කියලා. දීපල හිමි, ඒ කියන්නේ දීපල කියන්නේ ශ්‍රමය, ව්‍යවසාය, ඉඩම්, භූමිය මේවා හිමි ඉහළ ධනපති පන්තියක් ඉන්නවා. ඒගොල්ලන් යටතේ වැඩ කරන දීපල හිමි සුදු කරපටි රැකියා කරන අය ඉන්නවා. ඉහළ රැකියාවන් කරන අය, white collar jobs කරන අය. ඊළඟට සුළු ඉඩම් කට්ටි තිබෙන සුළු දීපල අයිතිය තියෙන සුළු ධනේශ්වර පන්තියක් ඉන්නවා. ඊළඟට මේ මුකුත්ම නැති කම්කරු කොටසක් සමාජයේ අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ඔහු කතා කරා ආගම ගැන. ආගම මැක්ස් වෙබර් බටහිර යුරෝපයේ මේ ධනේශ්වර දියුණුවට ප්‍රොටෙස්ටන්ත ආගම කරපු සේවය ගැන කතා කළා. සාම්ප්‍රදායික කතෝලික මිනිස්සුන්ට වඩා ධනවාදයේ වැළඳගත්තේ ප්‍රොටෙස්ටන්ත දහම අදහපු අය. මාටින් ලූතර් සහ ජෝන් කැල්වින් තමයි මේ ප්‍රොටෙස්ටන්ත සංකල්පය ගෙනාවේ. ඔවුන් කිව්වා ඔය සාම්ප්‍රදායික විදියටම දෙයියෝ අදහගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි වෙනත් ක්‍රමයක් හොයන්න ඕනි. දෙවියන් වහන්සේ වෙත ළඟා වෙන්න නම් අපි මෙහෙම අඩු ඉතුරුම් අඩු නිෂ්පාදන මේ සාම්ප්‍රදායික ජීවිත ගෙවල වැඩක් නැහැ. අපි වෙනස් විදියකට ලෝකයේ දකින්න නම් ලෞකික දියුණුවක් ඇති කරගන්න ඕනි කියලා කිව්වා. ඒ නිසා ලෞකික දියුණුවක් ඇති කරගන්න පුළුවන් දහමක් ප්‍රොටෙස්ටන්ත දහම අඳුන්වලා දුන්නා. ඒ ප්‍රොටෙස්ටන්ත ආගම පිළිබඳව වෙබර් ලිව්වා. මේ ප්‍රොටෙස්ටන්ත දහම ධනවාදයේ නැගීමට කරපු උදව්ව මොකක්ද කියලා ඔහු කිව්වා. The Protestant ethics and the spirit of the capitalism. ධනවාදයේ නැගීමට උදව් කරා මේක. අපිට ඒක දකින්න පුළුවන් උදාහරණ ලෙස. නව දහම ව්‍යාප්ත වූ බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තේ, ප්‍රංශය වගේ රටවල් වල අනෙකුත් කතෝලික දහම සාම්ප්‍රදායික කතෝලික දහම තිබුණු රටවල් වලට සාපේක්ෂව ආර්ථිකයේ දියුණුව වැඩි. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ආර්ථික දියුණුව වැඩි. හැබැයි මේ ආසියාතික රටවල් වල ඒ දහම ව්‍යාප්ත වුණේ නැහැ. ඒ නිසා ඒගොල්ලන් ධනවාදයට තිබුණු ඉඩකඩ ඉස්සර ටිකක් අඩුවෙන් තිබුණ වෙබර් කතා කරපු කාලේ. නමුත් අද වෙනකොට අපිට පේනවා ආගම කොහොමද ධනවාදයේ නැගීමට ආසියාවේ ආගම් කොහොමද උදව් කරන්නේ කියලාත් අපිට කතා කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව මැක්ස් වෙබර් තව දේවල් ගැන ලිව්වා. The City කියලා පොතක් ලිව්වා. නගරය ගැන කතා කරා. ඒ නිසා මේ මැක්ස් වෙබර් සමාජ විද්‍යාවට කරපු දායකත්වය අති විශාලයි. ඒ දායකත්වය අපිට වැදගත් වෙන්නේ ඒ ඉදිරිපත් කරපු සංකල්ප න්‍යාය ආශ්‍රිතව අපිට අපේ සමාජය හොඳට හේතුඵල විදිහට විග්‍රහ කරගන්න පුළුවන් කමක් ඇති වෙලා තියෙනවා. දැන් ස්තරායනේ ගත්තොත් එහෙම හරි පුළුල් අදහසක් ඔහු ඉදිරිපත් කරා.
තාම පුළුල් අදහසක්. ආගම ධනවාදයට උදව් කරපු හැටි තාම පුළුල් ලෙස ඔහු කතා කරා. සමාජ ක්‍රියාව කියන එක පිළිබඳව අපේ සියලුම ක්‍රියා ආවරණය වෙන ආකාරයට ක්‍රියා න්‍යායක් කතා කරා. ඒ වගේම නිලබලවාදය ගැන ඉදිරිපත් කරපු අදහස පිළිබඳව ප්‍රශ්න තිබෙනවා, විවේචන තිබෙනවා, තර්ක තිබෙනවා. නමුත් නූතන තාර්කික ලෝකය ක්‍රියාත්මක කරන ප්‍රබලම ක්‍රමය හැටියට නිලබල ක්‍රමය, ආයතනික ක්‍රමයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔබ විභාගෙදී මේ ප්‍රශ්නේ ලියන්න උත්සාහ කරනවා නම් මේ සියලු කාරණා පිළිබඳව හොඳින් කියවලා බලලා ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම විභාගේ පාස් වෙනවා වගේම අපි දැනගන්න ඕනේ අපි මේ ඉගෙන ගන්න මේවා ඉගෙනගෙන පැත්තකින් තියන්න නෙමෙයි. මේ ලෝකයේ අත්දකින්න, මේ ලෝකයේ අධ්‍යයනය කරන්න, මිනිසුන්ට සේවය කරන්න අපි මේ දැනුම පාවිච්චි කරගන්නත් ඕනේ. ඉතින් එහෙම පුළුල් අදහසකින් තමයි සැබෑ විද්‍යාර්ථියෙක් අපිට බිහි වෙන්න ඕනේ. එහෙමනම් අද පාඩම අපි මැක්ස් වෙබර්ගේ දායකත්වය පිළිබඳ සාකච්ඡා කරේ මූලික සංකල්ප ටික ඇසුරෙන්. ඒතොර ඒ පිළිබඳව තව පොතපත කියවලා තමන්ගේ දැනුම දියුණු කරගන්න. ස්තුතියි.